අයිබෝන් ආයිබෝන් සමන්ත විද්‍යාරත්න ඉතින් කොහොමද මේ දවස්වල මොකද කරන්නේ? ඔව් මේ දවස්වල කියන්නේ අපි ඉතින් මේ 2020 මහමැතිවරණය සඳහා ජනතාව ජාතික ජන බලවේගයේ මාලිමාව වටා එකතු කරන ගමනේ අපි යනවා. ඉතින් මැතිවරණය සඳහා අපි සූදානම් වීම වෙනතට වැඩිය ටිකක් උද්‍යෝගයෙන් ජවයෙන් යුක්තව කරමින් ඉන්නවා. ගොඩක් තරුණ තරුණියෝ දැන් මගේ Facebook ගින් ඔස්සේ ඉල්ලීමක් කරා මම මේ දවස්වල මැතිවරණය සම්බන්ධ වැඩසටහන් කරන නිසා ගොඩක් තරුණ තරුණියෝ ඉල්ලීමක් කරා මේ සමන්ත විද්‍යාරත්න මගේ ප්‍රෝග්‍රෑම් එකට ගේන්න කියලා. ඇයි මෙච්චර තරුණ තරුණියෝ කැමති ඔබතුමාට? අපි හිතනවා මේ රටේ තාරුණ්‍ය දේශපාලනයේ තියෙන්නේ අපි වටා. එන්න දැන් වෙනකොට අපි ජාතික ජන බලවේගයේ හැටියට ගොඩනගලා තියෙනවා. මේ රටේ පක්ෂ සහ සංවිධාන 33ක් මේකට අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. එඳා විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන් ඉඳන් ගොවිනායකව සමාජ නායකව දක්වා එක්කලා තිබෙනවා. ඔබතුමාගේ නම, ගම, සම්පූර්ණ නම, ගම, පෞල් පසුබිම ගැන පොඩ්ඩක් කතා කරන්න. මම කුඩා විධානයේ සමන්ත විද්‍යාරත්න. මම ඉපදුනේ ඌරණිය රෝහලේ කියන්නේ මහියංගනේ රිදීමාලයේ ප්‍රාදේශික කොට්ටාසේ ඌරණිය රෝහලේ. මම පාසල් ගියේ දැන් නම් රිදීමාල මධ්‍යම විද්‍යාලයේ කාවේ රිදීමාලයේ මහා විද්‍යාලේ. එතකොට මම උසස් පෙළ දක්වා රිදීමාල මධ්‍යම මහා විද්‍යාලේ ගිහිල්ලා කැලණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ වේදී උපාධියක් ලබා ගත්තා. ඊළඟට ගුරු වෘත්ති අවුරුදු 10ක් නියැලුණා. ඉතින් ගුරු වෘත්තිය කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. සමාජයක් වෙනස් කරලා සමාජයට ගුරුවරයෙක් වෙලා මේ රට යහපත් සමාජයක් බවට පත් කරන කට්ටිය ඉඳයි. ඒ නිසා අපි තීන්දුව කරා අපේ දේශපාලන ගුරුවරු ඉගෙනුවා. මේ රටේ දුක් විඳින ගොවි කම්කරු ජනතාව, පීඩිත ජනතාව සහ මේ රට සාධාරණ යුක්තිය මනුස්සකම තියෙන රටක් බවට පත් කරන්න ඕන නිසා අලුත් දේශපාලන ගමනක් යන්න එන්න කියලා. ඒ ආරාධනාවත් එක්ක ඒ ඉගැන්වීමත් එක්ක අපි මේ ගමන යමින් තිබෙනවා. අපි අපේ පෞල් පසුබිම ගත්තොත් අපේ තාත්තා සිංහල වෙද මහත්තයෙක්. නමුත් ඉතින් ඒ වටේ මහියංගනේ ආදායමක් නැහැනේ. එඳ වින්කල් බාස් කෙනෙක් හැටියට තමයි වැඩ කරේ. ඉතින් අපේ තාත්තා මම දෙකේ පන්තියේදී මිය ගියා. මිය ගියාට පස්සේ ඉතින් අපේ අම්මට වින්කල් වැඩ කරන්න බෑනේ. ඒත් අපේ අම්මලා සෑහෙන දහදුක් වින්දා පාරේ තාර දාන්න ගියා. කම්කරු රස්සා කර ගල්වල වල ගල් කැඩුවා. ගඩොල් කැපුවා. ඉතින් දහදුක් වින්දා. ඉතින් අපේ කර මහත් උස්සනකොට ඉතින් අපේ මේ අත්වල අද ඉතින් මේ දේශපාලනය කරන හින්දා කරකට නැති වුණාට මේවා ඉතින් පට්ට යන කරකට තිබුණාත් අපි ඉතින් කුඹුරු කොටලා හේන් කොටලා අපි අම්මලාට සැලකුවා. ඉතින් අක්කයි මායි නංගිලා දෙන්නයි අපේ පවුලේ ඉන්නේ. එහෙම කළා තමයි අපි මේ දේශපාලනට ගමන ආවේ. අපේ උත්සාහය දෙන්නේ මේක යහපත් මනුස්සකම තියෙන සාධාරණ යුක්තිය තියෙන රටක් බවට පත් කළා. ඇත්ත සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමේ දේශපාලන ගමනක තමයි හිත වෙන්නේ. කොයි කාලේ වගේද දේශපාලනට එන්නේ? එතකොට මේ දේශපාලනට එන්න මූලික වුණ හේතුව සහ මේ වාමාංශික දේශපාලනය එහෙම නැත්නම් වමේ දේශපාලනය කියන එක තෝරගන්න හේතුනේ. ඔව් දැන් අපි පාසල් යන සමයේම ඉතින් පොත්පත් කියවන පළවෙනි පොඩි හැම්පැයියක් තිබුණා. එහෙනම් අපි සාහිත්‍යයට පොඩි සෑහෙන ඇලුම්කමක් තිබුණා. එතකොට ඉතින් අපි මුල් කාලේ මාත් පොත තිව්වේ නිකන් ගුරු ගීතය වගේ තිබුණා. චිංගිත් අයිත් මාතවගේ ගුරු ගීතය කියුවා. ඊට පස්සේ මැස්කින් ගෝර්ගිලාගේ අම්මා කියුවා. වානේ පණ්ඩේ ලැබුව හැටි. ඒ ආදි වශයෙන් පොත් කියවනකොට අපිට ආසාවක් ඇති වුණා වමේ දේශපාලනයේ ලෙනින් සහෝදර සෝවියට් දේශයේ ගොඩනගන හැටි දැක්කම ගොඩනගන ආකාරය ඇහුවම කියුවට පස්සේ එවැනි රටක් බවට ශ්‍රී ලංකාවත් පත් කරගත්තා නම් කොච්චර හොඳද කියන ආකල්පය ආවා. ඒ රුසියන් සාහිත්‍යය කියලා රුසියන් සමාජ ක්‍රමය ගැන අධ්‍යයනය කරාට පස්සේ පොඩි පෙළඹීමක්, අදහසක්, ආකල්පයක්, වස්තු බීජයක් හිතේ ඇති වුණා. ඒකත් එක තමයි මේ වමේ දේශපාලනට ආත්පොත් කියන්නේ. මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන නම වෙනුවට අලුතින් නමක් දාලා තියෙන මේ ජාතික ජන බලවේගය. ඇයි මේ නම දැන් මේ මොනවා හරි අමතක කරලා දාන්නේ නැත්නම් මේ ලෝකේ ඉස්සරහට යන්න නිසා ඔබතුමාලත් වෙනස් වෙන්න කියලා හිතලා නම වෙනස් කළාද? ඇයි මේ ජාතික ජන බලවේගය කියලා නම දැම්මේ? ඔව් එකක් මේ ජනතා විමුක්ති පෙරමුණ වෙනස් කළා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන ව්‍යාපාරේ තියෙනවා. ඒතොර අපි නියෝජනය වෙන්නේ ඒ පක්ෂේ. නමුත් දැන් පක්ෂ සහ සංවිධාන 33ක් එකතු වුණාට පස්සේ ඒක ජනතා විමුක්ති පෙරමුණ වෙන්නේ නැහැ නේ. ඒක අලුත් දේශපාලන පෙරමුණක් බවට පත් වුණා. ඒ අනුව තමයි ජාතික ජන බලවේගය කියලා තියෙන්නේ. ජාතික ජන බලවේගයට එක්ක වෙච්ච විවිධ සංවිධාන ඒවා දිය වෙලා නැහැ. ඒ සංවිධාන තියෙනවා. ජාතික විද්‍යා සංවිධාන කියන්නේ එක සංවිධානයක්. ඒකේ ප්‍රධානියා සභාපතිවරයා කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අබේරත්න මහත්තයලා. ඉතින් එතුමලා ඒ සංවිධානය අරගෙන ආවා. ඉතින් මහාචාර්යවරු විතරක් 362ක් ඒ සංවිධානයේ නියෝජනය වෙනවා. දැන් එතුමා මේ සැරේ මාලිමාව ලකුණෙන් ඡන්දය ඉල්ලනවා. ඒකට ඒ සංවිධානයේ මහලේකම්වර වෙලා ඉන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ භාරව හිටපු වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ડોક્ટર නිහාල් අබේසිංහ මහත්මයා. එතුමා කලුතර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා. ඉතින් ඒ වගේ සංවිධාන ආවනේ. ඒකට ඒ සංවිධාන දිය වෙලා නැහැ. අපේ පක්ෂ දිය වෙලත් නැහැ. එහෙනම් අපි මේ කණ්ඩායම ඔක්කොම එකතු වෙලා තමයි මේ ජාතික ජන බලවේගය ගොඩ නැගුවේ. ඔව් අලුත් වීමක් තියෙනවා. වෙනස් වීමක් තියෙනවා. මොකද
වමේ ව්‍යාපාරය කියන්නේ අර සාම්ප්‍රදායික හුදකලා වෙච්ච පැරණි මේක නෙවෙයි. ලෝකේ නවීනත්වය එකතු කර ගන්නවා, ලෝකේ තාක්ෂණය එකතු කර ගන්නවා, විද්‍යාවෙන් තහවුරු කරන දේ එකතු කර ගන්නවා, නව ප්‍රවණතා එකතු කර ගන්නවා. නැත්තම් වම කියන එක යල්පනිනවා, වඳ වෙනවා. ඉතින් වඳ වෙච්ච වමක් නෙවෙයි අපි සහ ජාතික ජන බලවේගයේ ගොඩනැගුවම අර සියලු කණ්ඩායම් වල අදහස් වලට අපි යම් මට්ටමට එකඟතාවයකට එන්න එපා. එහෙනම් මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය කියන්නේ ජනතාවින් කෙරුණේ ප්‍රතිපත්තිය නෙවෙයි. ওই කණ්ඩායම් 33 මේ එකඟතාවයෙන් හදාගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. ඒ නිසා අපි අලුත් වෙලා තියෙනවා, නවීන වෙලා තියෙනවා, තාක්ෂණය ගෙනල්ලා තියෙනවා, ලෝකේ නව ප්‍රවණතා එකතු කරගෙන තියෙනවා. එහෙනම් අපි හිතනවා අද රටට ඕන දේශපාලනය තියෙන්නේ, නවීනත්වයේ තියෙන්නේ ජාතික ජන බලවේගය තුල. හරි. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් මගේ Facebook තිමා vlogs Facebook ගින්න ඔස්සේ මම ඔබතුමාත් එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා ඉවුවා. මේ බදුල්ල ජනතාවට ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික කමෙන්ට් කරන්න. ඉතින් ප්‍රශ්න යොමු කරලා තිබ්බේ ඒකෙන් මම තෝරගත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මම ඒ ටිකෙන් අද ප්‍රෝග්‍රෑම් එක ටිකක් ඉස්සරහට ගෙනියන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ? පියාගෙන් පුතාට එහෙමත් නැත්නම් සැමියාගෙන් බිරිඳට අයියාගෙන් මල්ලිට මෙහෙම තමයි බොහෝ දුරට දේශපාලනය ගලාගෙන යන්නේ. නමුත් ඒ හැම වෙලේම හොඳ ප්‍රතිඵල දෙන්නේ නැහැ. මේ ගැන ඔබ දරන මතය කුමක්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව් ඒ ප්‍රශ්නේ මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද රටේ මේ රට හිතන තැනින් අපි ඉන්න තැනින් ඉස්සරහට ගෙනියන්න නම් ඒකට අවශ්‍ය දක්ෂ පුද්ගලයන් දේශපාලනට උරා ගන්න. දේශපාලනට එනවා නම් තමයි වටින්නේ. නමුත් ඒක අහුරලා තියෙන. ඒකට බැරියර් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂයයි ගියාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඳවුර, රාජපක්ෂ කඳවුර. නැත්නම් එක්සත් ජාතික පක්ෂ සජිත් රනිල්ලගේ කඳවුර ගත්තම ඒ පක්ෂය ඇතුළෙන් දක්ෂයන්ට ඉස්සරහට එන්න බෑ. ඒකට බැරියර් වෙලා තියෙනවා. බැරියර් වෙන්නේ හේතුව මේ ඒ දේශපාලනයේ නියැලෙන කට්ටිය ඉතිහාසයේ ඉඳන් ඒ පක්ෂවල දක්ෂයන්ට තැන දෙන්නේ නැතුව ඒක ටිකක් ඒ කට්ටියගේ සින්නක් කර අයිතියට තියාගෙන තියෙන පාර්ලිමේන්තුව. පළාත් සභාව. ඔය දුප්පත් පවුලක හරි සාමාන්‍ය පවුලක හරි මධ්‍යම පාන්තික පවුලක හරි දක්ෂයෙකුට එක්සත් ජාතික පක්ෂ කඳුරෙන් හෝ රාජපක්ෂ කඳුරෙන් ඉස්සරහට එන්න බෑ. යන්න පුළුවන් උපරිම දුර ප්‍රාදේශ සභාවට, නගර සභාවට වගේ විතරයි. අරවා ඒ කට්ටියට ලියලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මිනිසුන්ට වෙලා තියෙන්නේ අර ප්‍රභූ පවුල් වලට නැත්නම් ධනපති පවුල් වලට නැත්නම් ඔය ඒ දේශපාලන නියැලෙන ඉතිහාසගත પરම්පරාගත පවුල් ටිකට ඡන්දෙ දෙන්න විතරයි. ඉතින් ඔක අපේ සාමාන්‍ය ගමේ භාෂාවෙන් කිව්වොත් කඹරන්න විතරයි කියලා කියනවනේ. ආන් ඒ වගේ වෙලා තියෙන්නේ. ඒක සාධාරණයක් නෑ. දැන් බදුල්ල දිස්ත්‍රික්කෙම උදාහරණයක් ගත්තොත් දැන් මගේ ආසනේ ගත්තොත් මහියන්නේ. අපි පුංචි කාලේ එක්සත් ජාතික පක්ෂ නායකයා කැප්ටන් සෙනවිරත්න කියලා ඇමති කෙනෙක්. ඉතින් එතුමා මියෙනකොට එතුමාගේ පුතා ලක්ෂ්මන් සෙනවිරත්නට අර නිදානේ බාර දුන්නා. ඉතින් එයාගෙන් ආපහු මහියංගන එක්සත් ජාතික පක්ෂේ දක්ෂයෙකුට ඉස්සරහට එන්න බෑ. දැන් මහියංගන ආසනෙම උදාහරණයක් කරා අනිත් පැත්ත ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වුණේ ගුණපාල විධානගමගේ ඇමතිතුමා. එතුමා මිය යාමෙන් පසු එතුමාගේ භාරයේ තිබුණු නිදානය එක කොටසක් අනුර විධානගමගේට දුන්නා පළාත් සභාවේ කොටස, අනිත් එක තේනුක විධානගමගේට දුන්නා. දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ UMP ගේ දේශපාලන නායකයෙක් මේ බීජමුල්ල කුබණ්ඩාර කියන්නේ පිරිත් පොත් බණපොත් බෙදාගෙන බණින්ම තමයි වැඩේ දුන්නේ. එතකොට එතුමාගේ පුතා තමයි උදිත ලොකු බණ්ඩාර. තාත්තා දේශපාලනයෙන් සමුගන්නකොට උදිත බැටන් එක ගත්තා ඊළඟ මේ කොටස දුවන්නේ. ඉතින් ඒ විදිහට යන්නේ. දැන් ඕකේ තව ලොකුම උදාහරණ ගත්තොත් දැන් ওই සජිත් ප්‍රේමදාස ඇයි ඔච්චර දත කන්නේ? පියවුරු. තාත්තා ජනාධිපති පුතත් බලනවා මේ නිදානේ පුතත් අල්ල ගන්න. එතකොට දැන් අපි ගත්තොත් රාජපක්ෂ කඳවුර ගන්නකො. දැන් මහින්ද මහත්තයා අගමැති. එතුමාගේ මල්ලි ගෝඨාභය ජනාධිපති. එතුමාගේ ලොකු අයියා චමල් ඇමති. එතකොට එතුමාගේ ඊළඟ මේ සහෝදරයා බැසිල් රාජපක්ෂ මේ සැරේ ජාතික ලැයිස්තුවෙන් ඇමති. එතකොට සහෝදරි නිරූපමා රාජපක්ෂත් ඇමති. එතකොට පුතා නාමල් රාජපක්ෂත් එනවා. ඊට අයියාගේ පුතා චමල් රාජපක්ෂ මේ කවුද? චමල් රාජපක්ෂගේ පුතා ශෂින්ද්‍ර රාජපක්ෂත් මේ සැරේ මොණරාගලින් එනවා. ඉතින් රාජපක්ෂවරු විතරද ඉන්නේ පක්ෂේ. දෙන්නේ නැද්ද වෙන කාටවත්? දෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ස්වභාවය. එතකොට මම අහන්නේ අපේ ඡන්දදායකයෝ ඉපදිලා ඉන්නේ අර කට්ටියට කතර ගහන්න විතරද? ඒ පක්ෂවල අලුත් කොල්ලෙක් අලුත් කෙල්ලෙක් දක්ෂයෙකුට ඉඩක් දෙන්නේ නැද්ද? මෙන්න මේ සාම්ප්‍රදායික දේශපාලනේ බිඳ දමපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන් නම් ජාතික ජන බලවේගය. එහෙනම් අපි හිතනවා නවීනත්වයට තැනක් දෙන්නේ නැති සාම්ප්‍රදායික දේශපාලනයක අපේ රට හිර වෙලා තියෙනවා. එතකොට අපේ රට ලෝකේ අනිත් රටවල් හා සමතත්වයට ගේන්න ටිකක් උඩට ගන්න බෑ. මේක අඩයක්, මේක කොඩි විනයක්, මේක කපන්න ඕනේ. ඉතින් මේක නිදානයක් කියලා මං කිව්වනේ. මේක නිදානයක් වෙන්නේ මෙහෙමනේ. ලංකාවේ ලාභ ලබන ව්‍යාපාරේ මොකද්ද දැන්? දේශපාලන. මේකේ ලාභ මොනවද දෙන්නේ ලාභ? මෙතන දේශපාලනට යන කට්ටිය කර ව්‍යාපාර කරත් කමක් නැහැ කියමු. හැබැයි මේක මහජන සේවාවක් වුණාම ඒකටම කැප වෙලා ගන්නවා නම් තමයි රටක් ගොඩ ගන්න පුළුවන්. මොකද මේක පුළුල් විෂයක්. මොකද දේශපාලනය කියන එකත් මේ නිකම්ම බෑ. දැන් හැම එකකටම ඉගෙනගෙන යන්න ඕනකම තියෙනවානේ. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නිකම්ම මිනිහ ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් දේශපාලන විද්‍යාව ඉගෙන ගත්ත හදාරපු කෙනෙකුට තමයි දේශපාලනය කරන්න පුළුවන්. නමුත් ඉතින් පාර්ලිමේන්තුවේ 97ක් 96ක් දෙන්නේ සාමාන්‍ය පෙළවත් පාස් නැති කට්ටිය. ඒ වැඩි පිරිසක් ඉන්නේ මහින්ද මහත්තයා කඳුරේ. ඊටු ටික ඉන්නවා අර පැත්තේ. නමුත් අපේ දේශපාලනයට එහෙම කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. අපි රටට අලුත් නවීනත්වයේ තියෙන දැනුම තියෙන හැකියාව තියෙන කට්ටිය ගෙනල්ලා තියෙනවා.
ඉතින් අපි දකින්න දැන් මේක නිදානයක් කරගත්තේ දැන් යහපත් වෙනදාම් කරලා නෙවෙයිනේ. අපි තුන් බොහොම අමාරුවෙන් දුෂ්කරව ව්‍යාපාරයක් කර්මාන්තයක් පටන් උඩට ගිය කට්ටිය නෙවෙයි. දැන් මේ දේශපාලන නිරත වෙන කට්ටිය මොනවද කරන ව්‍යාපාර? කළු ව්‍යාපාර කරන්නේ. කළු සල්ලි තියෙන්නේ. කුඩු ගේන්නේ දේශපාලඥයෝ නම්. බාර් ටික තියෙන දේශපාලඥයන්ට. කැසිනෝ හල් ටික තියෙන දේශපාලඥයන්ට. ගණිකා මඩම් ටික තියෙන දේශපාලඥයන්ට. දැන් ඒ જાතියේ කූට ව්‍යාපාරයේ නියැලෙන කට්ටිය තමයි මේ දේශපාලනේ වැඩි හරියක් නිරත වෙන්නේ. යම් යම් හොඳ ව්‍යාපාරات නැහැ කියලා මම කියන්නේ නැහැ. ඉතින් දේශපාලන බලය පාවිච්චි කරලා ෂෙඩ් ටික ගන්නවා, හොටෙල් ටික දාගන්නවා, එහෙමත් කරනවා. එතකොට දැන් මේ කළු ව්‍යාපාර නිසා රටත් කළු වෙලා තියෙන්නේ. රටත් වැටිලා තියෙන්නේ. අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අර පෞල් උරුමෙන් දේශපාලනේ ගෙනල්ලා මේක රටට කරුමයක් වෙලා තමයි අපිට පේන්නේ. අනිත් ඒක වෙනස් කරන්න තමයි අපි ජනතාවට ආරාධනා කරන්නේ. මේ සාම්ප්‍රදායික දේශපාලනේ ජනතාව ඉන්න ඕනේ නෑ. පාලකයෝ ඉන්න එක හරි. ඒක යාළගේ ස්වභාවයෙන් යාළා නිදානිය අතාරින්නේ නෑනේ. හැබැයි ජනතාව මේක අල්ලන් ඉන්නේ නැහැ. මේවා තේරෙනවා නම් ජනතාව මේක අතහැරිය යුතුයි කියන එක තමයි අපේ ඉල්ලීම සහ යෝජනාව. ඔව් තව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා මේ ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනස් විය යුතු දේවල් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔය දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ ගත්තම දහසකුත් ප්‍රශ්න තියෙන දිස්ත්‍රික්කයක්. දැන් මුදල් අමාත්‍යාංශය කියන්නේ කොහොමද? ලංකාවේ දුප්පත්ම පළාත ඌව පළාත කියලා. ඉතින් අපේ පළාත දුප්පත් වෙන්නේ කොහොමද? ඉතින් පොහොසත් නිසා ජල සම්පතෙන් පොහොසත්. ගොවියෝ ගත්තොත් පොහොසත්. ඒ කියන්නේ ගොවියෝ පොහොසත් කියන්නේ ගොවියෝ අපිට ඉන්න ගොවිතැන කරන්න සමත් ගොවිස් පරම්පරාවක් අපිට ඉන්නවා. ඒකට සාරවත් පසක් තියෙනවා. අපේ හතර දික් භාගේ ගලා බසින හොඳ ඇලදොල ගංගා පද්ධතියක් තියෙනවා. ඉතින් මේවා තේවතු තියෙනවා. සුළු අපනයන බෝගොල්ට හොඳයි. මහා වාරි මාර්ග තියෙනවා. ඉතින් අපි දුප්පත් වෙන්න බෑ. නමුත් අපි දුප්පත් වුණා නෙවෙයි දුප්පත් කළා. කවුද දුප්පත් කළේ? 1815 මාර්තු මාසේ 2 වෙනිදා කන්දඋඩ රට රාජධානියේදී කිවිසුමක් අත්සන් කළා බ්‍රිතාන්‍යයන්ට අපේ රට පාවලා දෙනවනේ ඒ කාලේ පාලකයෝ. ඒ පාවලා දුන්නාට පස්සේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පළවෙනි වෙඩිමුරේ පත්තු කරේ කොහෙන්ද? බස්නාහිර. දකුණෙන්, උතුරෙන්, නැගෙනහිරින් නෑනේ. පළවෙනි වෙඩිමුරේ අධිරාජ්‍යවාදී පන්නන්න වෙඩිමුරේ පත්තු කරේ වෙල්ලස්සෙන් ඌවේ. එතකොට එහෙම පත් කරේ එහෙම වෙඩිමුරයක් පත්තු කරන්න පුළුවන් ද නිකන් කාය ශක්තිය නැති අය. මේ දරා ගැනීමේ ශක්තිය, මානසික ශක්තිය නැති අයට බෑනේ. ඉතින් කාය ශක්තිය උපදින්නේ මානසික ශක්තිය උපදින්නේ හොඳ ශාස්ත්‍රීයකත්වයක් තියෙන පළාතක පමණයි. එහෙනම් මේක ශාස්ත්‍රීය පළාතක්. වෙල්ලස්සටුවම වෙල්යාවල් ලක්ෂයක් තිබුණු තැන. මේක ඒ කාලේ අපිට මතකයි බවුන්ඩරි කාණ්ඩුකාරවරයා එයාගේ සටහන් වල ලියලා තියෙනවා. ඔය වෙල්ලස්ස අරගලේ යන කාලේ ඇවිල්ලා වෙල්ලස්සට ආපිලාවේ ඌවට ආපිලාවේ එයා ලියලා තියෙනවා. මේක ආදම්ගේ උයන වගේ කියලා. ආදම්ගේ උයන කියන්නේ සරුසාර උයනක්. ශාස්ත්‍රීයකත්වයේ තිබුණු තැනක්. එයා දැක්කේ ලංකාවේ ශාස්ත්‍රීයකම තැන මෙතන කියලා. එහෙනම් වෙල්ලස්සේ අරගලේ මර්ධනය කරේ කොහොමද? වැව් වමුණු ඔක්කොම කඩලා දැම්මා. විහෙර විහාර ඔක්කොම විනාශ කරලා දැම්මා. කෙත්වතු විනාශ කරලා දැම්මා. හරකබාන කපලා මරලා දැම්මා. පළදරන ගස් ඔක්කොම කැපුවා. ආන්නේ සංහාරයෙන් පස්සේ ඌව වැටුණා. ඊට පස්සේ 1948 මේ රටේ බලය ගත්තනේ අපේ පාලකයෝ. දැන් අවුරුදු 72යිනේ. අර වැටිච්ච එක ගොඩ ගත්තේ නැහැ. ඒ කට්ටියත් වට්ටලා ලංකාවේ දුප්පත්ම පළාත කරලා තියෙනවා. අපිට යුද්ධයක් තිබුණේ නැහැ. 30 අවුරුදු යුද්ධයක් තිබ්බනේ උතුරේ නැගෙනහිර. ඉතින් උතුරු නැගෙනහිරට වැඩිය අපි දුප්පත් වෙන්නේ කොහොමද? අපි දුප්පත් වුණා නෙවෙයි දුප්පත් කළා. උතුරු නැගෙනහිර අපිට උඩින් ඉන්න එකට අපි සතුටුයි. දැන් ලංකාවේ දුප්පත්ම පළාත අපි වුණාම අර දෙක අපිට උඩින් අපි ඒකට සතුටුයි. ඒකට සතුටු වෙන්නේ මොනක්වත් නෙවෙයි. ඒත් ලංකාවේ පුරවැසියෝනේ එතන ඉන්නේ. ඒ හින්දා සතුටුයි. නමුත් අපේ පළාත් මේ තත්ත්වයට වැටුනේ මහජන ඡන්දයෙන් ගිය කට්ටිය ඌවේ ප්‍රශ්නේ බදුල්ලේ ප්‍රශ්නේ හරියට කතා කරේ නැහැ. දැන් බදුල්ල දිස්ත්‍රික්කය අපේ ගත්තොත් වර්ග කිලෝමීටර් 2861ක් තියෙනවා. දැන් වර්ග කිලෝමීටර් 65610ක් තියෙනවානේ ලංකාවේ. දැන් 65610 65612 වුණා. දෙකක් වැඩි වුණානේ අර වරාය නගරේ හින්දා. ඒතකොට 65612න් අපිට තියෙනවා 2861. මේ පොඩි බිම් කඩක්. ඉතින් ලක්ෂ 9කට වැඩි ජනතාවක් ඉන්නවා. දැන් බදුල්ල දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තුවට ගිය සැරේ 8ක් ගියා මේ සැරේ 9ක් යනවා. ඌව පළාත් සභාව කියලා එකක් තියෙනවා. 35 දෙනෙක් ඉන්නවා පළාත් 34 දෙනෙක් ඉන්නවා മന്ത്രിවරු මහ ඇමතිලා ඉන්නවා. ඉතින් මේ මිනිස්සු ඔක්කොම මහජන ප්‍රශ්න විසඳුවා නම් මෙහෙම ප්‍රශ්න අපේ පළාත දුප්පත් වෙන්න බෑ. අපිට තියෙනවා ආසන 9ක් බදුල්ලට. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙනවා 15ක්. ග්‍රාමධාරී වසන් තියෙනවා 567ක්. මේකේ ලක්ෂ 9කට වැඩි ජනතාවට කොච්චර ප්‍රශ්න තියෙනවද? දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15න් 8කම අලිමිනිස් ගැටුම තියෙනවා. ඌව පරණකම කන්දකැටිය මීගහකුල මයංගන රිදීමාලියද්ද ලුණුගල හල්දුමුල්ල. කොට්ටාසවල අලිමිනිස් ගැටුම තියෙනවා. ගිය අවුරුද්දේ තලිගහලා මයංගනේ 12 දෙනෙක් මැරුණා. අහිංසක මිනිස්සු මැරුණා. ඡන්ද දෙන මිනිස්සු මැරුණා. කරකට මතු වෙච්ච අත්වලින් කතර ගහන්නේ. ඒ මිනිස්සු මැරුණා. අලි වැටක් ගහන්නේ නැහැ. කවුද? පාලකයන්ට ඒවට සල්ලි නැහැ. ඒවට සල්ලි නැති වුණාට මේ පාලකයෝ කැබිනට් පේපර් අනුමත කරා මේ මෑතකත් බෝල ගහන්න පිට්ටනියක් හදන්න. ලක්ෂ 80000. හෝමාගම. බෝල ගහන්න සල්ලි වෙන් කරන්න පුළුවන්. විදුලි වැට ගහන්න සල්ලි වෙන් කරන්න බෑ.
මේ මිනිසුන්ට අතනින්නේ කොමිස් ගහන්න පුළුවන් ඉන්නේ. අලි ගැහුවට කමන්නේ කොමිස් ගහන්න පුළුවන් නම් ඇති. ඡන්ද ටික ගන්නවා වෙන ක්‍රමයකට කොමිස් ගහනවා අලි ගහලා මිනිස්සු මැරෙනවා. මේ රටේ ප්‍රශ්න. ඉතින් අලි වැටවල ටික ගහලා දුන්නා නම් මිනිස්සු මැරෙන්නේ නැහැ. ගෙවල් විනාශ වෙන්නේ නැහැ. වගහානි වෙන්නේ නැහැ. අලි වැටේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගත්තොත් මධ්‍යම කඳුකරේ අපි නැගෙනහිර දකුණු බෑයුමේ ඉන්නේ. මේකේ තියෙන සුවිශාල ප්‍රශ්න ප්‍රමාණයක්. දැන් මීරිය බැද්දේ 34ක් මරුණා පස් කඳු වලට යට වෙලා නාය ගිහිල්ලා. ඒ වෙලාවේ අපි පළාත් සභාව හිටියේ කෑකෝ ගාලා කිව්වා මෙච්චර මිනිස්සු මැරෙනකන් ඉන්න බෑ. දැන් හාලියල මැරුණා, උඩුවර මැරුණා, ඌව පරණගම යට වෙලා මැරුණා. දෙන්න තුන් දෙනා 10 15 දෙනා මැරෙනවා. නාය ගිහිල්ලා අවුරුද්දකට. ඉතින් මරණ ගණනාවක් වාර්තා වෙනවා. ඉතින් මේ නාය යනකොට මෙහෙම මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නේ ඇයි? මේකට මොකක් හරි පිළියමක් ඕනේ. ඉතින් අපි පළමුවෙන්ම කිව්වා අධ්‍යයනය කරලා කියන්න කොහෙද නාය යන්නේ. මේක හොයලා පිළියමක් ඕනේ. ඒ අනුව NBR එක කියන්නේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අපේ බලකිරීම මත මුදල් වෙන් කරගෙන කොහොම හරි පර්යේෂණයක් කරා. දැන් ඌව බදුල්ල දිස්ත්‍රික්කෙම බලලා තියෙනවා. ඒ කට්ටිය වාර්තාව දැන් නිකුත් වෙලා දැන් අවුරුදු 3කට වැඩි. ඒ වාර්තාවේ කියනවා මං ගාව සම්පූර්ණ වාර්තාව තියෙනවා. ඒ වාර්තාවේ කියනවා බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66.9ක් නායාම් අවදානමේ තියෙනවා. ඒතකොට මේකෙන් ඡන්දයන් ගත්ත කට්ටියට අයිතියක් නැද්ද මේ මිනිස්සුගේ ප්‍රශ්නේ කතා කරන්නේ? කතා කරන්නේ නැහැ. ඒතකොට කොහොමද ප්‍රශ්නෙට විසඳුමක් එන්නේ? ලෝකේ දන්නේ නැහැ. දැන් අපි මේවා කියනකොට සමහරවිට දැන් දන්නවා ඇති. මෙහෙම එකක් කරලා නැත්තම් මිනිස්සු දන්නේත් නැහැ. ඉතින් මම මේ වාර්තාව අරන් ගිහලා පළාත් සභාව යෝජනාවක් දාලා කිව්වා මේකට පිළියමක් යොදන්න. එතකොට අනාරක්ෂිත තැන් වල ඉන්න කට්ටිය වෙන තැනක පදිංචි කරමු. නැත්තම් නායන එක වළක්වන්න මොන හරි තාක්ෂණික ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒවා සුරක්ෂිත කරමු, යථාවත් කරමු. ඉතින් ප්‍රයෝජනයක් නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් පාසල් තියෙනවා 43ක්. දැඩි නායාම් අවදානම් කලාපේ පාසල් 43ක් තියෙනවා. මම පළාත් සභාවේ ඒක වෙනම යෝජනාවක් දාලා කිව්වා මේ දරුවෝ මේ වගේ ඉගෙන ගන්නවා. නාය ගියොත් මේ දරුවොත් එක්ක මැරෙන්න පුළුවන්, යට වෙන්න පුළුවන්. එතකොට බැකෝ අරන් එන්න එපා, ලක්ෂය අරන් එන්න එපා, මල කඳට දෙන්න කියලා. දැන් පාසල් මම එකක් දෙකක් දන්නේවා කිව්වොත් මේ පළාතේ ජනතාව අපේ දිස්ත්‍රික්කයේ ජනතාව රටේ ජනතාව මේවා දැනගන්නේ හොඳයි. දැන් තියෙනවා ස්ප්‍රින් වැලි හාලියලා ආසනේ. මේ මලේ තියෙන පුදු මලේ. එතන දෙමළ පාසල. සම්පූර්ණ පුපුරලා තියෙන්නේ. ඇලවෙලා තියෙන්නේ. සමහර තැන් ගිලා බැහැලා තියෙන්නේ. මං ගිලා බැලුවා. පළාත් සභාවේ කිව්වා මේ දරුවෝ මෙතන ඉගෙන ගන්නවා යට වෙලාව කියලා. තාම අලුත් පාසලක් දෙන්න බැරිුණා. ඊට පස්සේ වැලිමඩ විජේ විද්‍යාලය. දැඩි නායම් අවදානම් කලාපේ තියෙන. ළමයි 3-4000ක් ඉගෙන ගන්නවා. නගර ඉස්කෝලේ. හරි. යන්තම් පැලස්තරයක් ගහලා වහලා දැම්මා. දැන් වාර්තාවේ තියෙනවා දැඩි නායම් අවදානම් කලාපේ කියලා. කාට කියන්නද? අධ්‍යාපන ඇමතියෝ ඉන්නවා. රටේ ඇමතියෝ ඉන්නවා. බෝල ගහන්න පිට්ටනිය හදන්න පුළුවන්. ළමයි නොමරි තැනකට ගෙනියන්න පාසල ගෙනියන්න බෑ. ඊට පස්සේ හොඳම එක තමයි බණ්ඩාරවල බදුල්ල පාරේ තියෙනවා දෝවට මෙහා පැත්තේ තියෙනවා අඳගෝලු බිහිරි පාසල සුදර්ශී පාසල දැඩි නායම් කලාපයක තියෙනවා. ඒ පාසල ඉක්මනට අයින් කරගන්න ඕනේ. එතන දරුවෝ ඉන්නේ නේවාසිකෝ ඉන්නේ රැඳවල් නැතුව ඉන්න. ඒ දරුවන්ගේ විශේෂත්වය තමයි අඳගෝලු බිහිරි. එතකොට ඒ දරුවෝ කොහාටද යන්නේ? පස් කන්දක් ආවොත් රැක එන්න පුළුවන්, දවාලක එන්න පුළුවන්. ඉතින් ඒවට සල්ලි නැහැ. කුළුණු හදන්න සල්ලි තියෙනවා. පිට්ටනි ගහන්න සල්ලි තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සල්ලි නැහැ. දැන් බදුල්ල දිස්ත්‍රික්කේ තියෙනවා ගම්මිරි සක්කර 12000. ගම්මිරි සක්කර 12000ක් තියෙනවා. හල්දු මුල්ල වැඩියෙන්ම තියෙනවා. ඌව පරණගම ඊළඟට තියෙනවා. හැමතැනම ගම්මිරිස් තියෙනවා. මිනිසුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් සුළු අපනයන භෝගයක්. රුපියල් 2000ට වගේ කළු ගම්මිරිස් කිලෝ එකකින් ගියා. දැන් අද කීයටද යන්නේ? අද රුපියල් 430ට යන්නේ. කාට කියන්නද? පාලකව මහජන ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ. ඉතින් මොකටද මේ මිල බැස්සේයි? මිල බැස්ස වෙන මොකක්වත් නිසා නෙවෙයි. බාල ගම්මිරිස් වියට්නාම් වලින් ලංකාවට ගෙනාවා. ඒවා කවලම් කරලා ඉන්දියාවට, යුරෝපයට, ඇමරිකාවට පැටෙව්වා. ඒතර අපේ ගම්මිරිස් මිල බැස්සා. මිනිස්සු ගම්මිරිස් ටිකක් විකුණලා තමයි ගියක් හදාගත්තේ. ටයිල් ටිකක් අල්ලගත්තේ. විත්‍රීවිල්ලයක් ගත්තේ. අට්ටැට්ටරයක් ගත්තේ. ගොවිතැනට. ඒවා ඔක්කොම ඇහිරිලා තියෙන්නේ. අපේ පැත්තේ දැන් නාගදීපි ව්‍යාපාරේ, මහපාකඩ ව්‍යාපාරේ, සොරබර ව්‍යාපාරේ, දම්බරාව, බදුලුවේ, මත්බැඳිල්ල, ඔය ගිරාඳුරු කොට ඔක්කොම වී කලාපයක තියෙන්නේ. වී මිල තුට්ටු දෙකට වැටෙනවා. දැන් මේ සැරේ පොහොර ටික නැහැ. පොහොර නැහැ. සල්ලි වලටවත් පොහොර නැහැ. නොමිල දෙනවා කියලා කිව්වේ. නමුත් පොහොර නැහැ. ඒතර කොහොම මිනිස්සු මේ ප්‍රශ්නේ විසඳන්නේ? කවුද මේක කතා කරන්නේ? කෙනෙක් නැහැ. ඔබ දන්නවද ලංකාවේ අර්ථාපල නිෂ්පාදනයේ අංක 1 අපි කියලා? දේශීය අර්ථාපල නිෂ්පාදනයේ 78%ක් කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. අර්ථාපල වලට මොකද වෙන්නේ? දැන් බීජාල හොන්ඩරේ කීයද? දැන් රුපියල් 17500 පැනලා තියෙනවා. අර්ථාපල ගලවනකොට මිල කොහමද? තුට්ටු දෙකට වැටෙනවා. විකුණ ගන්න බෑ. ගිය අවුරුද්දේ අපි කෑ ගහලා හැම අවුරුද්දටම අපි උද්ඝෝෂණයක් කරනවානේ වැලිමඩ. කන්නේ පින්කම කියලා අපි එකට කියන්නේ කන්නේ පින්කම. ඇයි? අපි අර්ථාපල ගලවනකොට මේ විදේශී අර්ථාපල ලංකාවට ගිහින්. ගෙනාපුවම අපේ අර්ථාපල මිල බහිනවා. බැස්සට පස්සේ ඒතකොට එහෙ ගොවියෝ මට කතා කරලා කරන සමන්ත මන්ත්‍රීතුමා අපේ මිල බැහැලා තියෙන්නේ මේ සැරේ උද්ඝෝෂණයක් කරමු. ඉතින් අපි කන්නේ පින්කමට යනවා. ගිහිල්ලා රිටල් වලට ගහ ගන්නවා ආල. ගහලා වැලිමඩ ටවුන් එකේ කැප්පෙටි පොළ ටවුන් එකේ යනවා පෙළපාලි. අලවලට මිලක් දියව් කියලා. අන්න එතකොට ආණ්ඩුව ආනයනික අර්ථාපල වලට පොඩි බද්දක් දානවා. එතකොට අපේ එක මිල ටිකක් උඩට යනවා. මේවා පාලකයන්ට ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනේ. මේ ජනතාවාදී පාලනද මේ තියෙන්නේ. ඒ විදිහට අර්ථාපල නිෂ්පාදනය ලංකාවේ 78%ක් අපි කරන්නේ.
ඒකට බීජ මිල ඉහළයි, බෙහෙත් මිල ඉහළයි, මිල පහළයි. දැන් ගිය අවුරුද්ද කෑ ගහලා අර්ථාපල ආණ්ඩුව ගත්තා. ගත්තේ නැහැ. රුපියල් කෝටි ගණක් ගෙව්වේ නැහැ. අන්තිමට පළාත් සභාවේ මැද බුදියගෙන උද්ඝෝෂණ කරලා අපේ නාමල් කරුණාරත්න ගොවිනායක සහෝදරයා ඇවිල්ලා උද්ඝෝෂණ කරලා ගොවියෝ අරන් කොළඹ ගිහිල්ලා අමාත්‍යාංශේ වටලලා දීපු සල්ලි ඉල්ලගත්තා. ඒ අර්ථාපල් මිලට අරන් මේ මාස 5ක් විතර ගිය සමහර සල්ලි ගන්න. ඉතින් ඒවා කාලා ඔක්කොම වැසිකිලි වලවල් වලනේ කාපු ටික. සල්ලි ටික ආවේ. තාම එන්න තියෙන කෝටි 3යි ගාණක් ගොවියන්ට වැලිමඩ ඌව පරණගම හපුතලේ බණ්ඩාරල හාලියල ගොවියන්ට අලසල්ලි. මොකටද මේ ඡන්දේ දීලා කට්ටිය යවන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. තක්කාලි කොටුවල කුණු වෙනවා. ගුරුවරු හරියට නැහැ. දැන් මේ පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. දැන් කොහොමද ප්‍රතිඵලයේ තත්ත්වය? ගිය අවුරුද්දේ කියන්නේ 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් බදුල්ල ඌව පළාත හිටියේ ලංකාවෙන් 6 වෙනි තැන. මේ සැරේ කීයද? මේ සැරේ අපි ඉන්නේ 8 වෙනි තැන. දෙකක් පස්සට බැස්සා. හේතුව හිටියනේ අධ්‍යාපන ඇමති කෙනෙක් අටපාස් වෙච්ච කෙනෙක් මෙහෙ. මං අධ්‍යාපනයේ දෝෂ කියනවා නෙවෙයි. අධ්‍යාපන ඇමතිකමක් කරන්න පුළුවන් ද ඒ જાතිය භාණ්ඩයකට? බෑනේ. හරි. වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කට්ටිය මෙතෙන්ට දැම්මා. එයා බැලුවේ මේවා. එහෙනම් ඉදිකිරින් වලට තන දුන්නා. ගොඩනැගිලි හදාගෙන ගියා. ගුණාත්මක අධ්‍යාපනයක් දියුණු කරේ නැහැ. දැන් වතුකරේ ජනතාව ගන්නකො. වතුකරේ අපේ ඉන්න ජනතාව ලංකාවේ වැඩිම රක්තහීනතාවය තියෙන්නේ කොහෙද? වත්තේ. මන්ද පෝෂණය කොහෙද තියෙන්නේ? වත්තේ. උඩ තියෙනවා තැටියක් වහලේ හයි කරලා. ලිපේ තියෙනවා රොටියක්. රොටිය කාලා තැටියෙන් එන එක බලාගෙන ඉන්නේ. ආදායමක් නැහැ. අධ්‍යාපනයක් නැහැ. මන්ද පෝෂණය වැඩි. රක්තහීනතාවය වැඩි. මොකටද මේ පාලකව පත් කරගත්තේ? තොණ්ඩමන්ලා දිගම්බරන්ලා වතුකරේ ජනතාවගේ ඡන්දරි ගන්න. ඇත්ත ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේ රටේ පාලකෝ කැමති ජනතාව නූගත් වෙන තරමට. ඉතින් අපි අහනවා හතරම ආයිම දන්නේ නැති කට්ටිය මහින්ද මහත්තයලා දාලා තියෙනවා නාම යෝජනා දීලා තියෙනවා බදුල්ලට. හතරම ආයිම දන්නේ නැහැ දිස්ත්‍රික්. කොහොමද ප්‍රශ්නේ විසඳන්නේ? හරි. දැන් දාලා තියෙනවා සජිත් පිළනුත් ඒ හතරම ආයිම දන්නේ නැති කට්ටිය. බදුල්ලේ හතරම ආයිම දන්නේ නැහැ. බදුල්ලේ ප්‍රශ්න දන්නවා. අපි හිතනවා යුද්ධෙන් පස්සේ ලංකාවේ වෙච්ච ලොකුම ඛේදවාචකේ උනේ බදුල්ල දිස්ත්‍රික්කෙ. උමා ඔය බලපෑමෙන් ගෙවල් විතර රාජ්‍ය සංඛ්‍යා ලේඛන වල තියෙනවා 12500 ගණන් පිපුරුවා කියලා. 12500 ගණන්. එතකොට ඒක රාජ්‍ය සංඛ්‍යා ලේඛන වල තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7කට මේ විනාශය බලපෑවා. කොහාටද? ඌව පරණම් වැලිමඩ හාලියල බණ්ඩාරවල අපුතලේ ඇල්ල වැල්ල වායකේ. ගෙවල් 12500 ගණන් පිපුරුවා. ලින් උල්පත් ඇලදොල ගංගා සිඳී ගියා. ඔක්කොම 5300 ගණන්. මම නෙවෙයි කියන්නේ රාජ්‍ය සංඛ්‍යා ලේඛන වල කියන්නේ. වතුර නැතිවීමේ හේතුවෙන් අක්කර 12000 ගාණක් වගා කරගන්න වතුර නැති වෙනවා. මිනිහෙකුට මේට වැඩි විපතක් මොකක්ද? ඒ කිව්වේ බොන්න වතුර නැහැ. වැසිකිලි යන්න වතුර නැහැ. ගේ පුපුරලා ඉන්න තැන පුපුරලා කන්න තිබුණ කුඹුරට වතුර නැති වුණා. මේට වැඩි විපතක් මොකක්ද? විපතක් වුණා. දැන් කෝ ඒවට උත්තර? දැන් පාර්ලිමේන්තුව 8ක් හිටියා කතා කරන්නට. පළාත් සභාවේ 34ක් හිටියා කතා කරන්නට. අපිට පළාත් සභාවේ තිබ්බේ එකයි. ඒක කළේ මම. ඒ මන්ත්‍රීදුරේ මං කළේ. නිමල්ලා හිටියා, හරින්ලා හිටියා, චමින්දලා හිටියා, රවිලා හිටියා, තේනුකලා හිටියා, ලක්මන්ලා හිටියා. ඒකේ කට ඇරියේ නැහැ. අපි මහ ජනතාවත් එක්ක පාරට බැස්සා. දැවන්ත උද්ඝෝෂණ කරා. උද්ඝෝෂණ විතර 21ක් කරලා තියෙනවා. අවුරුදු ගාණක් ඇදලා තියෙනවා. දැවන්ත හර්තාල් කරා. බණ්ඩාරවල නගර වැහුණා. උසාවි වැහුණා. රේල්ලුව නැවතුණා. පාසල් වැහුණා. කඩ වැහුණා. දහස් ගණන් ජනතාව බණ්ඩාරට ගෙනාවා. එහෙම කරලා සාකච්ඡා ගත්තා ජනාධිපතිත් එක්ක. ගිහින් කිව්වා අලුත් කැබිනට් පේපර් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් දාලා අපි 49 වතාවක් කොළඹ ගිහිල්ලා තිනවා මිනිස්සුන්ට සහන ඉල්ලලා. එහෙන් ආපු උපදේශ අනුව නීති උපදේශ අනුව මහාධිකරණේ නඩුවක් දැම්මා බදුල්ලේ. මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති නීතිඥ විජේ නිරංජන් මහත්තයාට නොමිලේ පෙනී හිටියා. මමයි පළවෙනි පැමිණිලිකරුවා ජනතාව වෙනුවෙන් වන්දි ඉල්ලලා. 8 වතාවක් ඔය ලෑලි බංකොල වාඩිලා මහාධිකරණේ නඩු කිව්වා. කියලා මිනිස්සුන්ට කෝටි ගණන් සහන ගෙනත් දුන්නා. මට එහෙම කරන්න පුළුවන්. ඇයි නිමල්ට බැරි? ඇයි අනික් කට්ටියට බැරි? එක එක කරන්නේ ඩිලාල්ලා, නිමල්ලා, හරින්ලා ඔක්කොම හිටියා. කවුරුත් කරේ නැහැ. ඌව වෙල්ලස්සේ අක්කර 65000. මහින්ද මහත්තයා 2006 කැබිනට් පත්‍රිකාවක් දැම්මා දෙසැම්බර් 6 වෙනිදා. දාලා බ්‍රිතාන්‍යයේ බූකටේට් කියන සමාගමට උක්වගාවකට දෙන්න තීන්දුව කරා. මොන ඉඩම්ද? කැලෑ ඉඩම්. මිනිස්සු භුක්ති විඳින ඉඩම්. ඔප්පු නැහැ. හැබැයි පරම්පරාවෙන් භුක්ති විඳිනවා හේන් කොටනවා. ඌව වෙල්ලස්ස ජනාධිපතින් සුරකීමේ පෙරමුණ මම කැඳවුම් කරා. නීතිඥ මහත්තයෙක් ලේකම්. අපේ ඌව වෙල්ලස්ස බින්තැන්න තෙපලාතේ ප්‍රධාන සංඝනායක බදුල්ල ගම්මන සුමන සාරනායක හාමුදුරුවෝ. නාගල රාජමහා විහාරාධිපති. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් අපි මහා සටනක් දියත් කරා. බින් අගලක් දෙන්න දුන්නේ නැහැ. අපි මහා සටන් කරා. මහාචාර්ය ආචාර්ය බිබිලට ආවා. වෙල්ලස්සට පදියතලාට මයියංගෙන් බිබිලට ආවා. පෙළපාලි ගියා. මහින්ද මහත්තයා නැවැත්තුවේ නැහැ. අපිත් නැවැත්තුවේ නැහැ. යනකම්ම සටන කරන් ගියා. බිබිල දාපු බූකටේට් කාර්යාලය අන්තිමට ගලවගෙන ගියා. ඊට පස්සේ ආව අර මේ මෛත්‍රීගේ රනිල් ගියා ආණ්ඩුව තියෙන ගියා ආණ්ඩුව. ඒ කට්ටිය ආවා. ඒ කට්ටියක් දැම්ම කැබිනට් පේපර් එකක්. දාලා ඒ අක්‍ර 65000ම දෙන්න තීන්දුව කරා කොහටද දන්නවද? සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් කියලා කම්පැනි එකට. සිංගප්පූරු කියන්නේ ලොකු රටක් නෙවෙයි. මේ වර්ග කිලෝමීටර් 500ට අඩු රටක්. ඒ වගේ ඉඩමක් දෙන්න තීන්දුව කර අක්කර 65000ක් වෙල්ලස්සේ. කොහොමද? ගැසල් වෙන්චර්ස්ට රටක් ගත්තා වගේ.
ඌව වෙල්ලස්ස බ්‍රිතාන්‍යයන් විසින් තලලා පෙළලා පාලක විසින් තලපු පෙළපුරු රටේ අක්කර 65000ක් දෙන්න ගියාම කම්පැනි එකට ඉවසන්න පුළුවන්. අක්කරේට එක නළලින්ද ගානේ ගහලා උක්වගාවක් කරන්න 65000ක් නළලින් ගැහුවම කොහොම වෙයිද? අපේ මිනිසුන්ට කාන්තාරයක් ඉතුරු වෙනවා. අපි සටනක් දියත් කරා. වෙල්ලස්සේ සංගපෙස්සම අස්සම් කරා. අපි ඊළාට වෙල්ලස්සේ ලේපෙස්සම කියලා අපි පෙස්සමක් අස්සම් කරා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. පළවෙනි අස්සන අපේ නායක හාමුදුරු ඇඟිල්ල සිදුරු කරලා ලේ ටික අරන් උන්ටට ගාලා කන අස්සන ගැහුවා. දෙවෙනි අස්සන මම ගැහුවා. තුන්වෙනි අස්සන අපේ ආදිවාසී නායක වන්නිල ඇත්තෝ ගැහුවා. දාලා ලේපෙස්සමක් අස්සම් කරලා සංගපෙස්සමයි ලේපෙස්සමයි දෙකම අරගෙන මහා සංඝරත්නයේ 209ක් විතර වඩම්මගෙන ජනතාවත් එකතු කරන කොළඹට ගිහිල්ලා පිටකොටුවේ ඉඳන් රණබෙර ගහගෙන වෙල්ලස් ක්‍රමයටනේ රණබෙර ගහගෙන මුරායුධ ඇතුව දෝලාවේ තියාගෙන පෙස්සම අරන් ගියා. රනිල්ට දෙන්න. මෛත්‍රීට දෙන්න. මේ විනාශ කරන්න එපා කියලා. බෞද්ධාධික සමාගම් වලට අපේ ඉඩම් දෙන්න එපා කියලා. යනකොට පොලිස් බැරියල් දාලා පෙරලගෙන ගිහිල්ලා අපි බාර දීලා ආවා. නැවැත්තුවා දෙකට. නැවැත්තුවේ නැහැ. මේ පාලකයෝ හිටපු පාලකයොත් ඉන්න පාලකයොත් ඔක්කොම මහජනයාගේ දේපොළ විකුණන්න බලන් ඉන්නේ. අපේ දුප්පත් වුණාට පස්සේ අපි නූගත් වුණාම අපේව කොල්ල කන්න බලන් ඉන්නේ. ඒවා නවත්තන්න මහන්සි ගත්තා. අන්තිමේට මොකද කරේ? අන්තිමේට ඒවට නැවතුනේ නැහැ. අන්තිමට තීන්දුව කරා අක්කර 572ක් ওই දෙහිගම මයංගනේ දිදිමාතේ දෙහිගම ෆැක්ටරි ගහන්න වෙන් කරා අක්කර 572 ෆැක්ටරිය. අන්තිමට මුල්ගල තියන තීන්දුව කරා. බැරිම තැන මුල්ගල් තියන් හදපු දිනේ අපිට මොකද කරේ? කරන්න දෙයක් නැහැ. බේර ගන්න තිබුණ එක ක්‍රමයක්. ගොවියොත් එක්ක බැස්සා බීමට. එන්න දෙන්නේ නැහැ කොහොම මුල්ගල් තියන්. දෝසර ඔක්කොම අරගෙන ආවා. පොලිසිය 7කින් සෙනගගෙන ආවා. අපි ස්වාමින් වහන්සේලා වඩම්මගෙන ගියා. අපි කෝ ඉස්සරහට එක අඟලක් එන්න එපා. මේවා අපේ මීමුත්තෝ අපේ ඉතිහාසෙ වෙල්ලස්සේ අරගලේදී මැරිච්ච තැන් ඒ මිනිසුගේ ලේයින් සරුසාර වෙච්ච පොළව ආපහු බෞද්ධාතික සමාගම් වලට අපි දෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි කෝ අපේ අතේ ආයුධ නැහැ. හැබැයි කැටි මුදලු පොරෝ තියෙනවා. ඒවා ගොවි උපකරණනේ. හැබැයි වැනුවොත් කැපෙනවා. එන්න නම් එපා කිව්වා. ආවොත් නම් කැපෙයි. එන්න දෙන්න බෑ කිව්වා. අන්තිමේට මොකද කරේ? මිනිස්සු වෙන්නේ නැතුව ඩෝසර් ඉස්සරහට ආවා. බුදිය ගත්ත ඩෝසර් ඉස්සරහ. පුළුවන් නම් මරාගෙන ඵලයල්. එක බින් අඟලක් දෙන්න. පොලිසිය ලොකු මහත්තුරයිලා කව අත්අඩංගුවට ගන්නකුවා. රාජ්‍ය ව්‍යාපෘති වලට බාධා කරා. ගන්නවා නම් ගන්න කිව්වා. ඉතින් වෙල්ලස්සේ අරගලේදිත් මිනිස්සු මැරිච්ච එක අපි මරුණා මොකද? අපේ මිනිහාගේ බිම ආරක්ෂා කළා. අන්තිමේට මොකද උනේ? ඩෝසර් පටවගෙන යන්න වුණා. ගැසල් වෙන්චස් දාපු කාර්යාලයේ මේ අකිරියන්පුරේ ගලවගෙන යන්න වුණා. කම්පැනි ගියා. හැබැයි ගියාට නඩු 51ක් තියෙනවා මයංගන උසාවියේ දැන් අපිට. රජයේ ව්‍යාපෘති වලට බාධා කරගෙන. ප්‍රශ්නයක් නැහැ. අපි මිනිස්සුගේ භූමිය රැක්කා. මිනිස්සුන්ට දහසකුත් ප්‍රශ්න. ඉතින් ඡන්දෙන් ගිය කට්ටිය හදපු ප්‍රශ්න. ඉතින් මට ජනතාවෙන් අහන්න තියෙන්නේ අපිට ප්‍රශ්නනේ. එයාලට ඡන්දනේ. ප්‍රශ්න හදන කට්ටියට ඡන්ද දෙනවා. ප්‍රශ්න විසඳන්න මහන්සි ගන්න. අපි ගෙදර යවන්න දහදන්නේ. හොඳයි. ඉතින් හොඳ කතා බහ. තව ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා බදුල්ලේ කෙනෙක්. බදුල්ලෙන් ඔබත් සමග තරඟ වදින තවත් අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අතරින් ව්‍යාපාරිකයෝ රංගන ශිල්පිනියන් සහ පාර්ලිමේන්තු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් වගේ පිරිසක් ඉන්නවා. මේ පිරිස සම්බන්ධව ඔබ දන්න මතය මොකක්ද? ඔය ඉතින් ඒකත් ජනතාව දැනගත යුතු ප්‍රශ්නයක් කියලා මම හිතනවා. මම අර මුලින් කිව්වා වගේ පාසලක් කියන්නේ උගන්වන තැන. පන්සල තියෙන්නේ වඳින්. කෝවිල පල්ලිය තියෙන්නේ ආගම බතාවත් කරන්න. රෝහල තියෙන්නේ බෙහෙත් ගන්න. පාර්ලිමේන්තුව මොකටද තියෙන්නේ? පාර්ලිමේන්තුව තියෙන්නේ කතා කරන්න. මොනවද කතා කරන්නේ? මහජන ප්‍රශ්න හරි ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්න කතා කරන්න. ඉතින් මේ කියන හාදේව කතා කරන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තුවේ 225ක් മന്ത്രിවරු ඉන්නවනේ. ওই 225 පාවිච්චි කළ ස්වාධීන සංවිධානයක් මේකේ දක්ෂතම മന്ത്രിවරයාගෙන් නම් දුර්වල മന്ത്രിවරයා දක්වා පෙළගස්සා. ලකුණු දෙනවා. ලකුණු දෙන්නේ කොහොමද? වැඩිම මහජන යෝජනා ගෙනාවොත් ලකුණු වැඩි. වැඩිම මහජනයා වෙනුවෙන් කාර්ය සභාවට ප්‍රශ්න ගේන. වැඩි වේලාවක් කතා කරන. හොඳම පැමිණීම. විනයගරුකභාවය වගේ බලලා ලකුණු දෙන්න. ලකුණු දීලා හොඳ മന്ത്രിතුමෝ. පහුගිය අවුරුදු 5ේම දක්ෂතම മന്ത്രിවරයා කවුද පාර්ලිමේන්තුවේ? අපේ පක්ෂේ නායක ආනන්ද කුමාර දිසානායක සහෝදරයා. ගිය අවුරුදු දෙවෙනියා කවුද? බිමල් රත්නායක සහෝදරයා. තුන්වෙනියා කවුද? වෛද්‍ය නලින්ද ජයතිස් සහෝදරයා. හතරවෙනියා කවුද? සුනිල් හඳුන්නෙත් සහෝදරයා. අපිට ඉන්නේම 6යි. හිටියේම 6යි. 6න් 4ක් 1 2 3 4 ප්ලේස් ගත්තා. කවුද එතකොට ඉතුරු දෙන්නකෝ? ඉතුරු දෙන්න මුල් 20 අතරේ ඉන්නවා. මහින්ද මහත්තයා කීවෙනියද? මගේ මතකයේ හැටියට 143 හරි 148 හරි. පක්ෂයකට නායකත්වයක් දෙනවා, රටකට නායකත්වයක් දෙනවා. ඒතර මහින්ද මහත්තයාගේ අර මේ බදුල්ල දිස්ත්‍රික්කේ නායකයා කියලා කියන්නේ තේනුක විධාන ගමගේ කීවෙනියද? 219 වෙනියා. එතුමාගේ මුළු පාර්ලිමේන්තු කාලේ අවුරුදු 10කට කිව්වේ. ඒ පාර්ලිමේන්තු කාලය තුලම විනාඩි 9 තප්පර 30ක් කතා කරලා තියෙනවා. ප්‍රශ්න නෑනේ අපේ දිස්ත්‍රික්කේ. එහෙනම් කතා කරලා නෑ. කොහොමයි තත්ත්වය. දැන් බලන්න තීන තත්ත්වය. මේ දිස්ත්‍රික්කේ ඔක්කොම ලයිස්තු අරගෙන බලන්න මේවා මම කියන්නේ මේ පළාතේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මිනිස්සු නෙවෙයි අනිත් පක්ෂවල ඉල්ලලා තියෙන්නේ. නිමල් ඇමෙතුමා වැඩක් කරේ නෑ කියලා මං කියන්නේ. වැඩක් කරපු මිනිස්සෙක් ගොඩ නැගිලි වලට දෙයියා. හරි. ගොඩ නැගිලි වලට බස් වලට බස් ස්ටෑන්ඩ් වලට දෙයියා. බිල්ඩින් කරා.
ඒකේ වාසි මම දන්නේ නැහැ. කරලා තියෙනවා. ඒක පිළිගන්නවනේ අපි පිළිගන්නවා. එතකොට එතුමා කතා කරාද අලිවැටිය ප්‍රශ්න. එතුමා කතා කරාද නායාම් ප්‍රශ්න. එතුමා කතා කරාද රැකී ආරක්ෂා නැති ප්‍රශ්න. ඒක ප්‍රශ්න කතා කරන්නේ නැහැ. දැන් මම ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමේ කැඳවුම් කරු ප්‍රධානියා. මම 4500 ගණන් දැනටත් ලියාපදිංචි රැකියා නැහැ. ඌව පළාත් සෞන්දර්ය ඩිප්ලෝමාධාරී සංගමේ ප්‍රධානියා මම. ඒක කැඳවන්නේ මම. 610ක් ඉන්නවා අපේ සංගමේ ලියාපදිංචිලා. රස්සාන. ඒ අර අනිත් සුසුකම් ඔය 8 පාස් වෙලා හරි 10 පාස් වෙච්ච ළමයි කොච්චර ඉන්නවා. ඉතින් ඒව කතා කරනවා විමල් මහත්තයා. ඔය ඉතින් කම්කරු රස්සාවක් මුරකරු රස්සාවක් දිබ්බව ඇත්ත. මිනිස්සුගේ ප්‍රශ්නෙට උත්තර නැහැ. පැලස්තර ගහන ඒවා කරගෙන ගියා. ප්‍රශ්න වලට උත්තර නැහැ. එතකොට එතුමා මහජන ප්‍රශ්න කතා කරේ නැහැ. එළවලු ගොවියාගේ ප්‍රශ්නේ, වී ගොවියාගේ ප්‍රශ්නේ, ගම්මිරිස් ගොවියාගේ ප්‍රශ්නේ, ඇත්ත ප්‍රශ්න, වත්තේ ප්‍රශ්නේ ඕවා කතා කරලා නැහැ. ඒවා අද්දෙනියක් නැහනේ. ඉතින් ඉන්නවා. දැන් මොකද දැන් එතුමාට දැන් මම හිතේ අවුරුදු 76ක් නේ. අවුරුදු 76ක් ඒක. ඉතින් දැන් නම් පාර්ලිමේන්තුවේ වැඩි හරියක් වෙන්නේ බුද්ධියකනේ ඉන්නවා. ඉතින් මේ පෞද්ගලික දෙයක් කතා කරනවා නෙවෙයි. නමුත් දේශපාලඥයා පෞද්ගලික නෑනේ. ජනතාව ඡන්ද දෙන්නේ යන්නේ. ජනතාව දේපොලේ බදු වලින් පඩි ගන්න. එහෙනම් අයිතියක් තියෙනවා ජනතාවට ඔබට දැනගන්න. ඒ නිසා මම කරු කරලා මේ කියන්නේ. එතුමා දැන් වැඩි නිදා ගන්නවා පාර්ලිමේන්තුවේ. මම නෙවෙයි කියන්නේ. ඔක්කොම ඡායාරූප වල අර වීඩියෝ පටවල පේනවා. ඉතින් මම මේ ළඟදී මීගහකුලේ ගිහිල්ලා ප්‍රැස්වීම කිව්වා මේ නිමල් ඇමතුමා දැන් වයස වැඩි නිින්ද යනවා. එතුමාට මේ උදව්වක් හැටියට මේ දැන් විශ්‍රාම ගන්නවන්නේ. ඒ හින්දා යවන්න එපා. ගිහිල්ලා නිදාගෙන ප්‍රශ්න කතා කරන්න බෑනේ. එතුමාට විවේකයක් දෙන්න ඕනේ. දැන් රජයේ සේවකෙක් විශ්‍රාම යන්නේ කියන්නේ අවුරුදු 55න් 60න්. ඒ දේශපාලඥයෝ මේ හැරමිටියෙන් පාර්ලිමේන්තුව යන්නේ රෝද පුටුවෙන් යන්නේ. නිදානේනේ අතාරින්නේ. මැරෙනකන් අරක්ගෙන ඉන්නේ. අර මොකවට කියන්නේ භූතෝනේ බහිරව වගේ. මේක අතාරින්නේ. අතහැරියොත් අතාරින්නේ දරුවෙකුට මම අර ඉස්සලා කිව්වා. ඒ જાති බහිරව පූජාවක් දෙන්න වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ කට්ටිය මේක අතාරින්නේ. ඉතින් විශ්‍රාම ගන්න එපා. රාජ්‍ය සේවකයා 60න් යනවා. මෙයාලත් 60න් යන්නේ. මම නම් ඉන්නේ නැහැ. අපිටත් අසනීපෙයි ලෙඩ දුක්ෙයි. මම නිමල් ඇමතුමන්ට අගෞරව කරන්නේ මොකක් හරි එක්ක ලෙඩක්. නින්ද යන එක. එක්ක වයස වැඩි. ඉතින් නිදන කාමරයක තියලා පොඩි සාත්තුවක් කරන්න එපා කවුරු හරි. මොකටද පාර්ලිමේන්තුව යන්නේ? පාර්ලිමේන්තුව නිදා ගන්න තැනක් නෙවෙයි. දැන් ඕකම මේගහකුල රැස්වීමක් ගිහින් කිව්වා මේ අපේ නිමල් ඇමතුමන් දැන් විශ්‍රාම ගන්නන්න මේ නින්ද යනවා වැඩි කියනවා. අත්තම්ම කෙනෙක් hina වෙලා කියනවා පුතා කියන කතාව ඇත්ත. මේ නිමල් ඇමතුමන් නින්ද යනවා මමත් දැක්කා කිව්වා. මං කිව්වා එහෙනම් අත්තම්ම ළඟදී පාර්ලිමේන්තුව ගිහිල්ලා දකින්නද? නෑ පුතා තාම මම පාර්ලිමේන්තුව ගිහින් නෑ කිව්වා. මං කිව්වා අම්මා එතකොට කොහොමද දැක්කේ? නෑ පුතා ගිය සතිය ආවරි අපේ ගමේ මේ මැතිවරණයට ඡන්දෙ ඉල්ලන්නේ. මං කිව්වා එතෙන්දි දැක්කේ කොහොමද? ඉතින් පුටුවේ නින්ද ගිහිල්ලා හිටියේ මේ මන්ත්‍රීතුමා. දැන් අර මේ සමහර බඩු වල තියෙනවා කඩේ බඩු විකුණනකොට තියෙනවා මේ නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත් මේ දිනේ කියලා දෙකක් තියෙනවා නේද? දෙකක් තියෙනවා. දින දෙකක් තියෙනවා. ඉතින් දැන් මම නම් කියන්නේ මේ කල්ලිකුත් දෙකක් තියෙනවා. නිමසිල් පාර්ලිමේන්තුමා දැන් ඇති. පාවිච්චියට සුදුසු කාලයක් තිබුණා කියමුකෝ. දැන් නම් කල්ලිකුත් දෙනවා. පාවිච්චියට නුසුදුසු. දැන් සමහර ඒවා තියෙනවා භාවිතේටම ගන්න බෑ. කිසිසේත් නිෂ්පාදිත දිනත් වැඩක් නැහැ කල්ලිකුත් දිනත් නැහැ. පාවිච්චියට නුසුසුයි. ඒවා නිකන් මොනවද තහනම් කරන්න ඕන බාන. මොනවද ඒ? දැන් බලන්න ඩිලාන් පෙරේරා ඇමතුමා. උගත් මිනිහෙක්. දක්ෂයෙක්. අද්දෙනයක් නැහැ. කතාවක් නැහැ. වොයිස් කට් දෙන එක විතරයි කරන්නේ. දැන් නිමල් ඇමතුමා නම් ගොඩනැගිලි හරි ගෙනාවා කියමුකෝ. මොනවද ගෙනාවි කියන්නකෝ? මොකක්වත් නැහැ. ඩිලාන් ඇමතුමා පාර්ලිමේන්තුවේ මාත් හිටපු මමත් හිටියනේ 2004 ඉඳන් 2010 දක්වා පාර්ලිමේන්තුවේ. මම දැක්කා එතුමා ඉන්න පාර්ලිමේන්තුවේ. මම වැඩි හරියක් දැක්කේ එතුමා බිලියට් ගහනවා. බිලියට් ගහනවා. වැඩි හරියක් එතුමා බිලියට් ගහුවේ කවුරුත් එක දන්නවා. අතුරුලි රත්න හාමුදුරුවොත් එක්ක. හරි. දෙන්න බිලියට් ගහනවා. ඉතින් බෝල ගහන්න පාර්ලිමේන්තුවේ යවන්න ඕනේ. බිලියට් ගහන්න. දැන් මෙහි මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන්න බැරිද? ඒ හින්දා දැන් ඒ જાතිය මිනිස්සු ඔය ඩිලාන්ලා, තේනුකලා, ලක්ෂ්මන්ලා ඔය වගේ කට්ටිය වඩුවෙල්ලා වගේ කට්ටිය පාවිච්චිට නුසුදුසු. භාවිතෙන් ඉවත් කරන්න ඕනේ. මම කියනවා ඒ පක්ෂවල දීලා නැහැ දක්ෂයෙකුට තැන. ඒ જાති මිනිස්සු UMP එකේ ශ්‍රී ලංකා කඳවුරේ ඉන්නවා. දෙන්නේ නැහැ. ඉතින් ජනතාව නිකන් මේ ඡන්දයක් කියන්නේ ආවට ගියාට දෙන්න ඕන එකක් නෙවෙයි. ඒක බුද්ධිමත් ලෙස පාවිච්චි කරන්න ඕනේ. ජනතා ප්‍රශ්න විසඳන්න ඕනේ පාවිච්චි වෙන්න ඕනේ. කතා කරන්න මහජන නියෝජිත මහජන නායකයෙක් කියන්නේ නිකම්ම වෙන්න පුළුවන්. හුස් හිස් මිනිස්සු යවන්න එපා. එහෙනම් අපි ජනතාවට ආරාධනා කරනවා එවැනි මිනිස්සු ඕන නම් ජාතික ජන බලවේගය තෝරගන්න. අපේ රැයිස්සේ 12ක් ඉන්නවා. හොඳ උපාධිධාරීන් ඉන්නවා. ගුරුවරු විතරක් 7 දෙනෙක් ඉන්නවා. උගත්තු දාලා තියෙනවා. සමාජ නායකයෝ දාලා තියෙනවා. මිනිසුන්ට නායකත්වය දෙන්න පුළුවන් මිනිස්සු දාලා තියෙනවා. බිම් මට්ටමින් ගොඩ නැගිච්ච මහ පොළොවේ අඩිය තියාගත්ත මිනිස්සු අපිත් එක්ක ඉන්නේ. උඩ ඉන්න අය නෙවෙයි. ඉතින් මහ පොළොවේ උපන් මිනිස්සු දාලා තියෙනවා. මහ පොළොවේ අඩිය තියාගත්ත මිනිස්සුත් එක්ක ගැවසෙන මිනිස්සු දාලා තියෙනවා. අන්න එහෙම මිනිස්සුන්ට ජනතාව වරමක් දෙන්න. ජනතාවට ඒකට වර දෙන්නේ නැහැ. හොඳයි. උදාර අත්නායක ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග හා ඒවා කොයිතරම් දුරට සාර්ථකද? මෙතෙක් අසාර්ථක වීමට බලපෑ හේතු. ඔය එකක් මෙහෙමයි. දැන් ඔය අවසාන කොටස ගමු මෙතෙක් අපි සාර්ථකත්වයෙන් මදි කියලා කියනවනේ. ඔව් යම් මදිකමක් තියෙනවා. නැත්නම් අපි දිනලා තියෙන්න එපා, ප්‍රබල වෙලා තියෙන්න එපා. මෙහෙමයි ප්‍රශ්නේ. බොරුව කියන එක ඉක්මනට බෝ කරන්න පුළුවන්. බොරුව ඉක්මනට බෝ කරන්න පුළුවන්. සත්‍ය ඉක්මනට බෝ කරන්න අමාරුයි.
සත්‍ය තේරුම් කරන්න අමාරුයි. මුලා කරන එක හරි ලේසි. ඉතින් මේ රටේ ජනතාව මුලා කරමින් ඉන්නවා මේ පාලකෝ. දැනුත් රැකියා විල්ලුම් පත්‍ර බෙදනවා, ආරක්කු බෙදනවා, බඩු මලු බෙදනවා, සිමෙන්ති බෙදනවා, ටකරන් තාඩු බෙදනවා. ඉතින් මිනිස්සු මුලා කරනවා. අපි සත්‍ය වපුරනවා. දැන් අපි මේ කතා කරන කාරණා අපි ඇත්ත කියනවා. දැන් මිනිස්සුන්ට මං හිතනවා මේවා තේරෙනවා. මේ කියන කතාව ඇත්ත කියලා තේරෙනවා. ඉතින් සත්‍ය වපුරනවා. සත්‍ය තේරුම් අරන් අවබෝධයට අරන් අපි පැත්තට එන ප්‍රමාණය ටිකක් අඩුයි තාම. හැබැයි කවදා හෝ සත්‍ය දිනනවා. සත්‍ය කවදා හැමදාම බලලන්න බෑ. බොරුවෙන් හැමදාම රජ යන්නත් බෑ. සත්‍ය හැමදාම බලලන්නත් බෑ. දැන් බොරුව වැළලෙමින් සත්‍ය දලුලමින් තිබෙන කාලයක් මේ තියෙන්නේ. එහෙනම් අපි හිතනවා ඒකට තැනෙනවා කියලා. අන්න ඒක ගොඩනගන්න තමයි ජාතික ජන බලවේගය අපි නිර්මාණය කරේ. ජාතික ජන බලවේගය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා සංවිධාන 33කින් සැදුණු ලස් සංවිධානයක්. අපි මේ ඡන්ද බලාපොරොත්තුෙන් විතරක් ආව නෙවෙයි. මේ සංවිධානය අපි ප්‍රතිපත්ති හදලා තියෙන්නේ, වැඩපිළිවෙල හදලා තියෙන්නේ. අවුරුදු 3ක් විතර අපි මහන්සි ගත්තා මේ රට හදන්න ගොඩනගන්න ප්‍රතිපත්ති හදන්න. අපි එක් විශේෂ ප්‍රතිපත්ති සම්පාදක කමිටු හැදුවා. අපි අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එකේ 29 දෙනෙක් හිටියා. අපි ප්‍රතිපත්ති සම්පාදක කමිටුව. කවුද ප්‍රධානියා? මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපති හිටපු මහාචාර්ය රාහුල අතලගේ මහත්තයා තමයි ප්‍රධානියා. අධ්‍යාපනඥයෙක්. ජාතික ජාත්‍යන්තර මට්ටමේ පිළිගන්න. එතුමත් එක්ක 29 දෙනෙක් එක්කවලා ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය දැන් හදලා තියෙනවා. අපි සැලසුම් කරලා තියෙනවා. ලංකාවේ කුෂිකර්මාන්තයේ ගොඩනගන ප්‍රතිපත්තියක් හැදුවා. 20 ගාණක් ඒ කමිටුවේ හිටියා. කවුද සභාපතිවරයා? සභාපතිතුමා රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය අබේ ගුණවර්ධන මහතා. එතුමාගේ මූලිකත්වයෙන් කුෂිකාර්මික ප්‍රතිපත්තිය හදලා තියෙනවා. අපේ රටේ කලා සංස්කෘතික ප්‍රතිපත්තියක් හැදුවා. කවුද සභාපති? පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ අංශාධිපති මහාචාර්ය අමරගේ ලියනගේ අමරකීර්ති මහත්මයා. එතුමාගේ නායකත්වයෙන් හැදුවා මේ ප්‍රතිපත්තියක් අපි කලා සංස්කෘතික ප්‍රතිපත්තිය. පරිසර ප්‍රතිපත්ති හදන කමිටුවේ මාත් හිටියා. මහාචාර්යවරු 3 දෙනෙක් හිටියා. කවුද සභාපති? ආචාර්ය රවීන්ද්‍ර කාර්යවසම් පරිසරවේදියෙක් ජේෂ්ඨ. එතුමාගේ නායකත්වයෙන් අපි පරිසර ප්‍රතිපත්ති හදුවා ලංකාවේ. කොහොමද පරිසරය හදන්නේ කියලා. අපේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේ සේන මහත්මයාගේ නායකත්වයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති හැදුවා. මේ සැරේ එතුමා අපේ මාලිමාව ලකුණින් ඡන්දෙත් ඉල්ලනවා. මෙන්න මේ විදිහට මේ රටේ උගත් බියත් මිනිසුන්ගෙන් එකතු වෙලා අපි ප්‍රතිපත්ති හැදුවා. මෙච්චර කාලයක් ලංකාවේ ප්‍රතිපත්ති තීන්දුව කරේ මේ දේශපාලඥයනේ. මෙතන ගහමු වරාය කියනවා. ජනාධිපතිට හිතෙනකොට. මෙතන ගහමු ගුවන්තොටුපොළ කියනවා. මෙතන හදමු කුළුණක් කියනවා. විෂය ප්‍රවීණෝ පැත්තක. ඔන්න අපි විෂය ප්‍රවීණොත් එක්ක කවුල ප්‍රතිපත්තියක් හැදුවා. දැන් තියෙන්නේ ජනතාවට තීන්දුවක් ගන්න. ඉතින් අපි ජනතාවට කියනවා බුද්ධිමතුන්ගේ කඳවුරක් ගොඩ නැගිලා තියෙනවා. හොඳ ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. හොඳ නායකයෝ හදලා තියෙනවා. ජනතාවට අපි ආරාධනා කරනවා පක්ෂ පාට පැත්තකින් තියලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඉතින් හැමදාම පරදින්නේ නැහැ. අපි මෙවර සුවිශේෂ බලයක් ලබා ගන්නවා. දැන් හොඳයි රටේ තත්ත්වය. මොකද දෙපැත්ත ගැනම කලකිරිලා. එක්සත් ජාතික පක්ෂයත් අද බිඳ වැටිලා තියෙනවා. බිඳ වට්ටගෙන තියෙන සමාජිකෝ නෙවෙයි නායකයන්ගේ බලපොරේ නිසා ඊළඟ සටන ඊළඟ බිඳ වැටීම නියමිතව තියෙන්නේ රාජපක්ෂ කඳුළු. ඒක මහමැතිවරණයෙන් පස්සේ වෙන්නේ නැහැ. ඒක වෙනවා එතකොට බලා ගන්න පුළුවන්. ඒ නිසා රට ඊළඟට අපේ අතට ගන්න තමයි ජාතික ජන බලවේගය අපි ගොඩනගලා තියෙන්නේ. ප්‍රශ්නෙට බොහොම ස්තුතියි. ඔබට අපි කියනවා වෙනස් වෙන්න කියලා. ජනතාවට අපි කියනවා වෙනස් වෙන්න කියලා. අපි මේ රට හදමු. හොඳයි. ඔබතුමා පළාත් සභා මන්ත්‍රී කෙනෙක්. එතකොට ඔබතුමාට පඩියක් හම් වෙනවා නේ? ඔබතුමායි පඩිය ගන්නවා? ඔව් මම හිටපු පළාත් සභා මන්ත්‍රී. හිටපු පළාත් සභා මන්ත්‍රී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒකත් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ රටේ මහජන ඡන්දයෙන් ගිහිල්ලා මහජන බදු මුදලෙන් නඩත්තු වෙන මිනිස්සුනේ පළාත් සභා පාර්ලිමේන්තුවේ ඉන්නේ. දැන් පළාත් සභාවේ මම හිටියා දැන් පහුගිය අවුරුදු 5ක් හිටියා. දැන් පළාත් සභාව කියන්නේ මොකටද? පළාත් සභාව කියන්නේ පළාතේ ජනතාවගේ ප්‍රශ්න සංවාද කරලා සාකච්ඡා කරලා බුද්ධිමය තර්ක විතර්ක ගෙනල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට සාධාරණයක් ඉෂ්ට කරන මුදල් වෙන් කරන්න යෝජනා සම්මත කරන්න ඒවා කරන්න ඕනේ. ඒක පළාත් සභාවේ මම අභිමානයෙන් කියනවා. නිහතමානීව. ලොක්ෙක් වෙන බලාගෙන නෙවෙයි. ඔය ගිය පහුගිය පළාත් සභාවේ වැඩිම මහජන යෝජනා ගෙනාවේ මම. ඒක ඔය සටහන් වල තියෙනවා. අපි ගෙනාවා. ඉතින් පළාත් සභාවේ മന്ത്രി කෙනෙකුට කොච්චර දීමනා පඩිනඩි හම්බ වෙනවද කියන එක ජනතාව දැනගන්න එක වටිනවා. මේ වහලානේ තියෙන්නේ. ඡන්දේ දුන්නට පඩිය දන්නේ නැහැ අපි. ඒක තමයි ඇත්ත කතන්දර. ඒක ඉතින් මිනිස්සුන්ගේ වරදකුත් නෙවෙයි. ඉතින් ගියේ එකේ කියන්නත් එපා නැත්තම් දන්නේ නැහනේ. දැන් ඔබ වුණත් දන්නේ නැහැ. මේක දැනගන්නේ කවුරු හරි ගන්න එක්කනේ කිව්වොත්. ඉතින් දැන් පළාත් සභාව තියෙන්නේ මාසෙට දවස් 2යි. දැන් අපේ ප්‍රදේශේ කුලී වැඩක් කරොත් දවසට කීයද? සාමාන්‍ය 1200ක් 1300ක් හම්බ වෙනවා. ඉතින් අපි දවස් 2ක් ගියොත් කීයක් දුන්නොත් සාධාරණද? කියලා මං ගම්වලින් අහනවා සමහරවල්. එතකොට කියනවා ඉතින් මේ කුලී වැඩටත් 1300යිනේ. ඉතින් ඔබතුමාලාට ඉතින් 2000 ගාන උනොත් 4000ක් දුන්නම සාධාරණයි. මං කියනවා ලංසු තියන්න වගේ කියන්නකෝ බලන්න අපි කීයක් විතර ගන්නවද කියලා ඡන්ද දායකයන්ම අහනවා. මේ ළඟදිත් මං රැස්වීමක අහනකොට උපරිම ගාන කිව්වේ ලක්ෂයයි. ඒ කියන්නේ මාසෙට දවස් 2යිනේ. මං දවසට 50000 ගානේ ලක්ෂයයි කිව්වා. අපිට අවසානයේ වෙනකොට මාසේ පඩිය හම්බුණා සියලු දීමනාවන් සහිත 173500. මේ සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්. මං කිව්වේ මහමැතිට නෙවෙයි, ඇමතිට නෙවෙයි, සභානායකට නෙවෙයි, සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුට. ඉතින් මේ જાති පළාත් සභා මන්ත්‍රීලා 450ක් ඉන්නවනේ ලංකාවේ. ප්‍රාදේශ සභා, නගර සභා මන්ත්‍රීවරු 8000 ගාණක් ඉන්නවා.
පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ජනාධිපති කෙනෙක් ඉන්නවා. මිනිස්සු දුක් විඳින්නේ මේ රොත්ත නඩත්තු කරන්න. පාඩි නඩි ඔක්කොම දෙන්න එපා. ලේසි පහසු නෑනේ. ඕක තමයි ඇත්ත. විවිධ වරප්‍රසාද තියෙනවා. දැන් මම පාර්ලිමේන්තුවේ හිටියනේ කාලේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කොළඹින් හම්බ වෙනවා තට්ටු දෙකේ ගෙදර. වාහනයක් ගන්න පර්මිට් එකක් හම්බ වෙනවා. පළාත් සභාවලත් හම්බ වෙනවා. මම පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ අපිට හම්බෙච්ච පර්මිට් එකට ගේන්න පුළුවන් වාහනේ වටිනාකම ලක්ෂ 350. ජීවිතේ රත ගන්න ලේසි නෑනේ සාමාන්‍ය මිනිහෙකුට. ලක්ෂ 350ක වාහනයක් ගේන්න පුළුවන් පර්මිට් එකක් හම්බ වෙනවා කඩදායියක්. ඒකේ තියෙන වාසිය මොකක්ද දන්නවද? ඔබ ගත්තොත් ලක්ෂ 350ට ඔබට බදුත් එක දෙන්නේ. මොකද ඡන්දේ දුන්නේ හින්දා බදු ගහනවා ඔයාලට. අපි ඡන්දේ ගත්තම අපිට බදු නෑ. අමාරුවෙන් ජීවත් වෙන කට්ටියනේ. මන්ත්‍රීලට බදු නැතුව දෙන්නේ. ලක්ෂ 350යි වාහනේට බදු අයින් කරාම ලක්ෂ 45ක් විතර වෙනවා. ඉතින් පොර කන්න නිදානේ අතාරි නෑනේ. නිදානේ අතාරින්නේ. ඉතින් ওই කඩදාසි යටින් ගහලා තියෙනවා මේ පර්මිට් එක යටින් ගහලා තියෙනවා අන්සතු කිරීම තහනම් മന്ത്രിවරයාට පමණයි කියලා. නීති තියෙන්නේ පොඩි උන්ට. ලොක්කෝ රිංගනවා. ලොක්කන්ට නීති නෑ. තොණ්ඩමන්ගේ මලගේට නීති නෑ. අපේ මලගෙට නීති තියෙනවා. 3000ක් එක දවසේ මැරුවා කියන කරුණට කරුණාවයි. එයාට ඇමතිකම් දෙනවා, උපසභාපතිකම් දෙනවා. දේශප්‍රේමී රණවිරු ආණ්ඩුව. ඕක තමයි ඇත්ත කතාව. අර බලපත්‍රේ විකුණන්න එපා කොට වික්කන්නේ. ඔය ඩිලාල්ලා වික්කා, කට්ටේ වික්කා. අගහුරේට කියනවා නෙවෙයි. අපි ගන්නේ 500. ආමුදුරු ගන්නේ ලොකු සීල්. එල්ලාවල මේදානන්ද මන්ත්‍රී ආමුදුරන්ගෙත් බලපත්‍රේ වික්කා. ඒ කාලේ. හැබැයි රංජන රාමනායක එහෙම එතුමා එහෙම කියන්නේ මේ මම මේක විකුණලා සමාජ සේවයේ මිනිස්සු වෙනුවෙන් මේ මුදල් වියදම් කරනවා කියලා. ඒකත් හොඳ සේවය තමයි හැබැයි. නරක නෑ. ඉතින් නීතියක් කියලා මොකටද එකක් තියෙන්නේ. නීතිය තියෙනවා නම් විකුණන්න බෑ අන්සතු කරන්න බෑ කියලා. ඉතින් එහෙම පුළුවන් දෙහෙන. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මහ බැංකුවේ හොරකම් කරේ ඉතින් මේ මිනිස්සුන්ට බෙදා දෙන්න. ටොප් නේ. නියම තර්ක. එහෙම තර්ක මේකට හරියන්නේ නෑ. නීතිය තියෙනවා නම් රටේ ඔක්කොටම එකක් වෙන්න ඕනේ. හැබැයි ගෝඨාභය මහත්තයා නම් කිව්වා යා කෙලින් මිනිහා නීතිය තදයට ක්‍රියාත්මක කරනවා. වැනෙන්නේ නැහැ කිව්වා. රෙජු කිව්වා. බය නැහැ කිව්වා. එඩිතරයි කිව්වා. ඒවා පේන්නේ නැහැ නේද? කරුණට නීතිය නැහැ. තොණ්ඩමන්ගේ මලගෙදරට නීතිය නැහැ. ඉතින් එල්ලාවල මේ දානන්ද හඳුරොත් වික්කා. ඔය සමහරු වික්කේ 1 කෝටි 20 ලක්ෂය ඒ කාලේ වාහන බලපත්‍රයක් ඔය සමහරුගේ ගියේ. ඉතින් ලක්ෂයක 20කට කඩදාසිය වික්කම ගත්ත ව්‍යාපාරිකයට පාඩු නැහැනේ. ලක්ෂයක 20කට කඩදාසිය ගන්නවා. වාහනේ ලක්ෂ 45ට ගන්නවා. වටිනාකම ලක්ෂ 350යි. ඉතින් මේවා නිදා මේවා මේ මොනවාද මේ ධන ආකරමේ മന്ത്രി දුර කියන්නේ. ඉතින් ඒ වගේ සුරසැප විඳිනවා. ඡන්දේ දීපු මිනිස්සු බඩු දුක් විඳිනවා. ඡන්ද ගත්තේ උන් අපේ රටේ සුරසැප විඳිනවා. උන්ට දිව්‍ය ලෝක හදා ගන්නවා. ජනතාවට අපාය හදනවා. ඒකට කියන්නේ මොකක්ද දන්නවද? ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජ්‍ය කියලා කියන්නේ. අන්න එහෙම එකක් මේ හදලා තියෙනවා. හොඳයි. ඔබතුමා බදුල්ලේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා. ඔබතුමා බදුල්ලේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔව් ඒ ප්‍රශ්නේත් හොඳ ප්‍රශ්නයක්. බදුල්ලේ ජනතාව වගේම රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා. ඔක්කොම වෙනුවෙන් මේ සියලු ප්‍රශ්න වලට අපි කරගහනවා. උර තියෙනවා. මං ඉස්සෙල්ලා කියන්නේ බදුල්ලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා. බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ගිහලා ප්‍රශ්න ටික හරියට කතා කරන්න. නිලයට වදින්න, හදවතට දැනෙන්න, හැඟෙන්න, ඇමතිවරයාට රිදෙන්න, ජනාධිපතිට ඇහෙන්න, අගමැතිට පේන්න, කතා කරලා උත්තර ඉල්ලනවා. මිනිස්සු වෙනුවෙන්. හැන්ද තියෙන්නේ ආණ්ඩුව අතේ. සුක්කානම තියෙන්නේ ආතේ. අපි ඉන්නේ පිටින්. බෙදන්න නැත්තම් බෙදවනවා. පදවන්න නැත්තම් පදවනවා. ආණ්ඩුවක් වගේම රටට විපක්ෂයක් ඕනේ. ආණ්ඩුවක් හදන්න ඕන විපක්ෂයක් ඕනේ. ආණ්ඩුව හදන්න ඕනේ. ආණ්ඩුව මිනිස්සු ඡන්දේ දීලා හැදුවට ඒක හදනව නෙවෙයි. ඒක හදන්න නම් හොඳ විපක්ෂයක් ඕනේ. ප්‍රබල පාර්ලිමේන්තු කණ්ඩායම මාලිමාවෙන් පාර්ලිමේන්තු යන්න ඕනේ. මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන්න ඕනේ. ඒක බිඳකින් අතාරින්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරලා නිකන් ඉන්නේ නැහැ. පාරෙත් වැඩි පටන් ගන්න. ඒකට බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි. අවසාන වශයෙන් අහන්නේ ඔබතුමාට බදුල්ලේ ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය හා වැදගත්ම දේ තමයි කොහොමද ඔබව ඉදිරියට යවන්නේ? ඔය ජනතාවගෙන් ඉල්ලන්න තියෙන මේ සත්‍ය ඔක්කොම ජනතාව යම් යම් මට්ටමකට දන්නවනේ. ඔන්න මම දැන් කාරණා ටිකකුත් ප්‍රශ්න ඇහුවා මම උත්තර දුන්නා. මම හිතනවා මේවා ජනතාවට තේරෙනවා කියලා. ඉතින් ජනතාවගේ වගකීම තමයි පක්ෂ පාට විදියට හිතන්න ඕනේ නැහැ. අපි උමාවේ මිනිස්සු වෙනුවෙන් සටන් කරනකොට UMPද ශ්‍රී ලංකාද JVPද සිංහල දෙමළද මුස්ලිම්ද කියලා බැලුවේ නැහැ. කෝටි ගණන් වන්දි කෙනෙක් දෙනකොට ඔක්කොටම අරන් ආවා. වතුර විතරක් ටැංකි විතරක් බෙදුවා 11000 ගාණක් බෙදුවා මිනිස්සු වෙනුවෙන්. කෝටි ගණන් වගා වන්දි ගෙනාවා නිවාස වන්දි ගෙනාවා. පක්ෂ බැලුවේ නැහැ. ජාතිය කුලේ මලේ බැලුවේ නැහැ. වෙල්ලස්ස ඉඩම් අක්කර 65000ක් දෙනකොට ඒ අපේ පාක්ෂිකයන් විතරක් ඉඩම් බේරන්න ගියේ නැහැ. ඔක්කොගම බේරුවා. ජනතාවගෙනුත් අපි ඉල්ලනවා පක්ෂ බලන්න එපා, පාට බලන්න එපා, ජාතිය කුල මලේ බලන්න එපා. බලන්න අනාගතේ දිහා. අපේ දරුවන්ට රටක් ඉතුරු වෙනවා. ඔබට අනාගතයක් තියෙනවා. අනාගතයක් තියෙනවා. ඒක ගොඩනගන්න හැකියාවක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුව යවන්න ඕනේ. ඒ හැකියාව තියෙන මිනිස්සු ඉන්නේ ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කේ ලැයිස්තුව හොඳ ලැයිස්තුවක්. අපි ඔබෙන් ඉල්ලනවා පක්ෂ පාට ભેද අතහැරලා අපට මේක දෙන්න. 70 දවසක් පක්ෂ දෙකකට රට දුන්නා නම් අපටත් 5කට දෙන්න මේක ආරම්භ කරන්න ගමන. එක පාට දෙන්න බෑ. පියවරෙන් පියවර තියන්න ඕනේ.
එහෙනම් අපි ජනතාවට කියනවා මේ අවස්ථාව අපිට ලබා දෙන්න. ඔබේ ප්‍රශ්න තාම එතනම තියෙන්නේ. අපි දුප්පත්ම පළාතේ වාසය කරන්නේ. ඒ දුප්පත්භාවයෙන් මුදව ගන්න නම් ඒකට හඬක් නගලා පෙන්වා දෙන්න පුළුවන් මිනිස්සෙක් ඕනේ. සටනකට රටකට හඬක් ඕනේ. ඒ වගේම නායකත්වයක් ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. හඬක් නැති මිනිස්සු යවලා වැඩක් නැහැ. නායකත්වයක් දෙන්න බැරි මිනිස්සු යවලා වැඩක් නැහැ. ඉඳ පළාතකට ජනතාවකට අනාගතයක් තීන්දුව කරන්න තීරණාත්මක ස්ථානයක් තීරණාත්මක ඡන්දයක් ඔය අගෝස්තු 5 තියෙන්නේ. ඔබේ වටිනා කතිරේ කරකට මතුවෙච්ච අත් වලින් දහඩිය කඳුළු හෙළන ශරීර වලින් මාලිමාව ඉස්සරහට ගහලා කැමති 3 දෙනෙකුට මනාප 3ක් දෙන්න පුළුවන්. අංක 3ක් කපන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා ඒ තීරණාත්මක තීන්දුව රටට පළාතට සුබදායි තීන්දුව ගන්න ඔබත් පෙළ ගැහෙන්න. ඒ සඳහා ඔබේ සහයෝගය මාලිමාවට අපට ලබා දෙන්න. ඔබේ විතරක් නෙවෙයි. අපි ඉල්ලීමක් කරනවා. අර කට්ටියට වගේ මට බාර් නැහැ, ෂෙඩ් නැහැ, හොටෙල් නැහැ, කළු සල්ලි නැහැ, මහ බැංකුවෙන් ගෙන ආපු සල්ලි නැහැ. අපි මේ සාධාරණ ලෙස ජනතාවෙන් එකතු කරගත්ත මුදලකින් මේ මැතිවරණ ව්‍යාපාරය කරනවා. එහෙනම් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් අනාගත වෙනුවෙන් රටක් හදන්නයි අපි මහන්සි ගන්න. අනාගතයක් නිර්මාණය කරන්නයි මහන්සි ගන්න. ඒකට කරන උදව්වක් හැටියට සත්කාරයක් හැටියට සම්මාදමක් වෙන්න. මොකක්ද? ඔබේ ඡන්දේ වගේම ඔබේ ඥාති හිතවතුන්ගේ ඡන්ද ටිකුත් මේ පැත්තට සකස් කරලා දෙන්න. හරවලා දෙන්න. අපි රට හදමු. ඒ සඳහා මම ඔබට ආරාධනා කරනවා. බෙහෙවින් ස්තුතියි. හොඳයි. ඉතින් අද ගොඩක් වැදගත් දේවල් අපේ සාකච්ඡාවේ කතා වුණා. ඉතින් මම දන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ ගොඩක් බුද්ධිමත් ජනතාව, ඒ වගේම තරුණ තරුණියෝ. ඉතින් ඔබ තීරණය කරන කවුද ඉදිරියට යවන්නේ කියලා විශේෂයෙන් පොළොවේ පහ ගාලා ජීවත් වෙන පුද්ගලයෙක්ව ඉදිරියට යවන්න. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහත්මයා. බොහොම ස්තුතියි.